අයිබෝන් දුවේ පුතේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ 19 වෙනි පාඩම කුලක මේ පාඩම එච්චර ලොකු පාඩමක් නෙමෙයි මොකද අපි 7 වසරේදීත් කුලක කියලා පාඩමක් කරා. එතකොට මේ 7 වසරේ ඉගෙන ගත්ත ටිකටම තව පොඩි කොටස් ටිකක් තමයි මේ 8 වසරේදී අපිට මේකට එකතු වෙන්නේ. එතකොට මේක අපිට ඉක්මනට කරන්න පුළුවන් සරල පාඩමක්. ලොකු අමාරු පාඩමක් නෙමෙයි. ලියන්න පුතේ මාතෘකාව එහෙනම් කුලක කියලා. අනුමාත්‍රකාවක් ලියාගන්න කුලක හැඳින්වීම. මාතෘකාවක් ලියන්න කුලක කියලා අපේ පාඩමේ මාතෘකාව 19 වෙනි පාඩම. අනුමාත්‍රකාව ලියන්න කුලක හැඳින්වීම. කුලක හැඳින්වීම. හරි. අපි ලියන්න කලින් බලමු කුලකයක් කියන්නේ මොකක්ද? කුලකයක් හැදෙන්න මොනවද තියෙන්න ඕන අවශ්‍යතාවයන් කියලා. පුතේ අපි යම්කිසි සමූහයක් සලකපුවාම අපේ අර්ථ දැක්වීම තියෙන්නේ මෙන්න මේ විදිහට. යම්කිසි සමූහයක් සලකපුවාම ඒ සමූහයේ පොදු නීතියක් යටතේ හෝ නීතීන් කිහිපයක් යටතේ අපිට වෙනම කොටසක් වෙන් කරගන්න පුළුවන් නම් ඒ කොටසට අපි කියනවා කුලකයක් කියලා. හැබැයි දැන් ඔහොම කියවට තේරෙන්නේ නැහනේ. මම උදාහරණයක් ගන්නම්. මේ උදාහරණයට මම සලකන සමූහය තමයි අපේ ඉස්කෝලයක්. පාසලක් තමයි මම සලකන්නේ. එතකොට පාසලක් සලකන්න හේතුව අපි හැමෝම පාසල ගැන දන්නවා. පාසලේ සංයුතිය අපි දන්නවා. ඉන්න කට්ටිය කවුද කියලා දන්නවා. එතකොට මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. මේක මිශ්‍ර පාසලක්. එහෙනම් මිශ්‍ර පාසලක් කියපුවාම ගැහැණු ළමයි සහ පිරිමි ළමයි කියන දෙගොල්ලම මේ පාසලේ ඉගෙනුම ලබනවා. හරි. අපේ සලකනු ලබන සමූහය පාසලක්. මේ පාසලේ යම්කිසි නීතියක් දාලා මට කොටසක් වෙන් කරගන්න පුළුවන් නම් මෙතනදී මේ නීතියක් කියන එක වැරදියට තේරුම් ගන්න එපා. මේ පොදු ලක්ෂණ කියලා හිතන්නකෝ. නීතියක් යටතේ අපි සලකන්නේ පොදු ලක්ෂණයක් හෝ කිහිපයක්. හරි. මම නීතිය කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව මේ ලක්ෂණයක් කියන වචනේ පාවිච්චි කරන්නම්. එතකොට ඔයාලට මේක පොඩ්ඩක් තව සමීප වෙයි. පුතේ අපිට පිරිමි ළමයි කියන කට්ටියන්ගේ පොදු ලක්ෂණ තියෙනවා. එතකොට ඒක අපිට බාහිර පෙනුමෙන් අපිට මෙයා පිරිමි ළමයෙක් කියලා තීරණය කරන්න පුළුවන්. පාසලක පාසලේ නිල ඇඳුමිනුත් අපිට තීරණය කරන්න පුළුවන් මෙයා පිරිමි ළමයෙක් කියලා. එහෙමනම් මේ පොදු ලක්ෂණයක් අරගෙන අපි මේ පාසල කියන සමූහයේ ඉන්න පිරිමි ළමයි ටික වෙන් කරගන්නවා. එතකොට මේ පිරිමි ළමයි ගොඩ අපි වෙන් කරගත්තාම මෙන්න මේ පිරිමි ළමයි සමූහයට මේ සමූහයෙන් වෙන් කරගත්ත පිරිමි ළමයින්ට අපි කියනවා පිරිමි ළමුන්ගේ කුලකය කියලා. පැහැදිලිද? එහෙමනම් පොදු ලක්ෂණයක් හෝ කිහිපයක් යොදාගෙන අපිට මේ සලකනු ලබන සමූහයකින් කොටසක් වෙන් කරගන්න පුළුවන් නම් අන්නේ කොටසට අපි කියනවා කුලකයක් කියලා. ඒ වගේම අපිට පුළුවන් මේ පාසල ඇතුලේ මේ පාසල කියන උදාහරණය ගන්න හේතුව මේකෙන් මට ගොඩක් උදාහරණ වලට පෙන්වන්න පුළුවන්. දැන් මේ පාසල ඇතුලේ අපි ගත්තොත් 2007 වර්ෂයේ උපත ලැබූ සිසුන්ගේ කුලකය අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ කොහොමද? අපිට පුළුවන් ළමයින්ගේ උපන්දිනය අහලා 2007 වර්ෂයේ නම් එයා ඉපදිලා තියෙන්නේ මේ අපේ කුලකයට එයාව සම්බන්ධ කරගන්නවා. එහෙනම් අපිට පුළුවන් පාසලේ ඉන්න සියලුම ශිෂ්‍යයන්ගෙන් 2007 වර්ෂයේ ඉපදිච්ච ළමයි ටික වෙන් කරලා හඳුනගන්න. එහෙනම් බලන්නකො පොදු ලක්ෂණයක්. මොකද්ද පොදු ලක්ෂණය? ඒ 2007 අවුරුද්දේ ඉපදිච්ච ළමයි. එහෙමනම් අන්නේ පොදු ලක්ෂණය යටතේ අපිට පුළුවන් මේ පාසලෙන් තවත් කුලකයක් වෙන් කරලා හඳුනගන්න. ඒ වගේම තව ඕන තරම් දේවල් අපිට කුලක විදිහට ඔය පාසල කියන සමූහයෙන් වෙන් කරගන්න පුළුවන්. හිතන්නකො පුතේ ශිෂ්‍ය නායක නායිකාවෝ පාසලේ ඉන්න ශිෂ්‍ය නායක නායිකාවන් ටික අපිට වෙනම කුලකයක් විදිහට හඳුනගන්න පුළුවන්. එතකොට දැන් ඒකෙදි අපි සලකපු ලක්ෂණය මොකද්ද? යාලා ශිෂ්‍ය නායකයෙක් හෝ නායිකාවක් වෙන්න ඕනේ. එහෙනම් අන්නේ කොටස ඒ කට්ටියව අපිට වෙන් කරලා ශිෂ්‍ය නායක නායිකාවන්ගේ කුලකය කියලා අපිට යාලව හඳුන්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දැන් ඔයාලට පැහැදිලි ඇති සමූහයකින් පොදු ලක්ෂණයක් හෝ කිහිපයක් යටතේ වෙන් කරගනු ලබන කොටසකට අපි කියනවා කුලකයක් කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා ඒ අර්ථ දැක්වීම රතු පාටින් ලියලෙමු. ලියන්න රතු පෑනෙන් රතු පාටින්ම ලියන්න මේක. මේ තමයි කුලකයක අර්ථ දැක්වීම. හරි. මේවා අපි 7 වසරේත් ලියලා තියෙනවා. කමන්නේ අපි දැන් 8 වසරේදීත් ඒ 7 වසර කොටසත් මතක් කරගෙන
8 වසරේ ඉගෙන ගන්න තියෙන චුට්ට ඉගෙන ගමු. පොඩි කොටසක් තියෙන්නේ අපිට මේකෙදි ඉගෙන ගන්න. හරි. එහෙනම් ලියන්න රතු පාටෙන් සලකනු ලබන සමූහයකින් නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණ එකක් හෝ කිහිපයක් සලකමින් පොදු ලක්ෂණ එකක් හෝ කිහිපයක් සලකමින් වෙන්කරගත හැකි කොටසක් කුලකයක් ලෙස හඳුන්වයි. හරි. අපි උදාහරණයක් ලියමු පස්සේ ඔය පාසලේ උදාහරණේ පස්සේ ලියමු. දැනට මම ඔයාලට උදාහරණයක් දෙනවා මේක ඇතුලේ මම පොඩි සංකේත සමූහයක් ඔයාලට දෙනවා. මේ සංකේත සමූහයෙන් අපි බලමු පොදු ලක්ෂණ කිහිපයක් හෝ එකක් හෝ කිහිපයක් යොදාගෙන කුලකයක් වෙන් කරගන්න කොහොමද කියලා. එහෙමනම් උදාහරණයක් කියලා දාන්න දැන් මේවා නිල් පාටින් ලියන්න දැන් රතු පාටින් ලියපු කොටස ඉවරයි. එහෙනම් නිල් පාටින් ලියන්න උදාහරණයක් කියලා. හරි. ලියන්නකො මෙහෙම. පහත දැක්වෙන සංකේත සමූහය සලකන්න. දැන් පුතේ මේක ඇතුලේ සංකේත තමයි දෙන්නේ මම. බලමු අපි මම දෙන සංකේත මොනවද කියලා. එතකොට මෙන්න මේ සංකේත සමූහයෙන් මම ඔයාලට කුලක වෙන් කරගන්න හැටි කියලා දෙනවා. හරි. එහෙනම් මේ විදිහට කොටුවක් ගහගෙන මේක ඇතුලේ මම දෙන සංකේත ටික දාගන්න කැපිටල් A තියෙනවා, අංක 2 තියෙනවා, දයන්න තියෙනවා. හරි. බලන්නකෝ දැන් මේ මම දාන සංකේත ටික පැහැදිලිනේ. ඔයාලා ඒ ටික ලියා ගන්නකෝ. මේ කැපිටල් R අකුර තියෙන්නේ. සිංහල හෝඩි අකුරු දෙකක් තව දෙන්න. අයන්නයි දයන්නයි තියෙනවා. අපි ගමු තයන්න. ඒක එතන හොයන්න බෑද? තියෙන්න. හරි ඔය ඇති. එහෙනම් ඔන්න ඔය විදිහට මම සංකේත ඇත්තටම දැන් මේවා ඇතුලේ අක්ෂර සිංහල අක්ෂර ඉංග්‍රීසි අක්ෂර ඉලක්කම් සංඛ්‍යානේ තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට සංකේත සමූහයක් දීලා තියෙනවා. මේ සංකේත සමූහයෙන් මම දෙන පළවෙනි උදාහරණය තමයි මම කියනවා මේකෙන් ඉංග්‍රීසි අකුරු කුලකය වෙන් කරගන්න කියලා. එහෙමනම් දැන් පොදු ලක්ෂණ විදිහට අපි දන්නවා ඉංග්‍රීසි අකුරු අපි දන්නවා මොනවද කියලානේ. මොකද ඉංග්‍රීසි වලදී අකුරු 26ක් තියෙනවා A ඉඳලා Z දක්වා. ඔන්න ඔය A වල ඉඳලා Z දක්වා තියෙන අකුරක් මේක ඇතුලේ තියෙනවා නම් අපි දන්නවා ඒක ඉංග්‍රීසි අකුරක්. එතකොට ඒක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණයක්. ඒක ඉංග්‍රීසි අකුරක්. හරිනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ සමූහයෙන් ඉංග්‍රීසි අක්ෂර කුලකය වෙන් කරලා තියාගන්න. හරි. එහෙනම් අපි ලියමු මෙහෙම රෝම ඉලක්කම 1 ඉහත සමූහයෙන් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර කුලකය ලියන්න.
ඉහත සමූහයෙන් අපි ඒක මෙහෙම ලියමු. ඉහත සමූහයෙන් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර කුලකයට අයත් වන ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර කුලකයට අයත් වන සංකේත ලියා දක්වන්න. එහෙම ලියමු. සංකේත ලියා දක්වන්න. හේතුව අපි තාම කුලකයක් ලියන්න දන්නේ නැති හින්දා. දන්නවා. ඒ වුණාට අපි තාම දන්නේ නැහැ කියලා හිතාගෙන මේක ලියමු. එතකොට දැන් මේ ප්‍රශ්නේදී මම අහන්නේ මේ විශේෂ ලක්ෂණයක් අනුව මේකේ ඉංග්‍රීසි හෝඩිය අක්ෂර ටික අරගෙන අන්නේ අක්ෂර කුලකයට එන අක්ෂර ටික ලියලා පෙන්නන්න කියලා විතරයි. ඒක ලියන්නේ කොහොමද? ඒවා මුකුත් මම අහන්නේ නැහැ. එහෙනම් පුතේ අපිට පුළුවන් මේ බලන්න මෙන්න මෙතන කැපිටල් A එකක් තියෙනවා. ඒක ඉංග්‍රීසි හෝඩිය අක්ෂරයක්. ඊළඟට මෙන්න මෙතන D එකක් තියෙනවා. එහෙනම් ඒක ඉංග්‍රීසි හෝඩිය අක්ෂරයක්. ඊළඟට මෙතන M එකක් තියෙනවා. ඒක ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයක්. ඒ වගේම කැපිටල් R එකකුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ ටික තමයි මේ සංකේත සමූහයෙන් ඉංග්‍රීසි හෝඩිය අක්ෂර විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ තමයි ඉංග්‍රීසි හෝඩිය අක්ෂර කියන කුලකයට අයත් වන දෑ. ඒ කුලකයකට අයත් වන දෑවලට අපි කියනවා දේවල් වලට අපි කියනවා ඒ කුලකයේ අවයව කියලා. එතකොට ওই වචනේ මම පස්සේ ලියන්න දෙනවා. දැන් එහෙනම් මම ඕන්න තව වචනයක් කිව්වා කුලකයකට අයත් අවයව. එහෙනම් කුලකයකට අයත් අවයව කියන්නේ ඒ කුලකයට අයිති වෙන කට්ටියන්ට අපි කියනවා ඒ කුලකයේ අවයව කියලා. හරි. රෝම ඉලක්කම 2 මම තව එක ප්‍රශ්නයක් අහන්නම් මේ සමූහයෙන්. ඒකත් අපි ලියලෙමු. පස්සේ අපි ඔය විස්තරය ලියමු. ලියන්න එන රෝම ඉලක්කම 2 ඉහත සමූහයෙන් ඉලක්කම් කුලකයට අයත් වන ඔතන පුතේ සංඛ්‍යා නෙමේ මම අහන්නේ ඉලක්කම් කුලකයට අයත් වන අවයවයන් ලියා දක්වන්න. දැන් අපි දන්නවා හරි අපි ලියමුකෝ මේ වීඩියෝ එක නතර කරලා හරි මේකෙන් ඉලක්කම් ටික තෝරලා වල ලියන්නකෝ. එතකොට බලමු සමහර කෙනෙකුට මේක වරදින්න පුළුවන්. දැන් පුතේ අපි දන්නවා ඉලක්කම් කියපුවාම මේ ගණිතයේදී අපිට හම්බෙන ඉලක්කම් තියෙන්නේ 10යි. 0 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් ටික විතරයි අපිට ගණිතයේදී ඉලක්කම් විදිහට හම්බෙන්නේ. එතකොට 10 11 12 13 ඉඳලා අපිට ඉස්සරහට තියෙන ඉලක්කම් ඒවා මොනවද? ඒවට අපි කියන්නේ ඉලක්කම් නෙමේ. ඒවට කියන්නේ ඉලක්කම් දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදිච්ච සංඛ්‍යාවන් කියලා තමයි අපි කියන්නේ. එහෙමනම් 10 11 12 13න් එහා පැත්තට තියෙන ඒවා සංඛ්‍යා. හැබැයි 0 ඉඳලා 9ට තියෙන 10 දෙනාට අපි කියනවා ඉලක්කම් කියලා. එහෙනම් අපි මෙන්න මේ සමූහයේ තියෙන ඉලක්කම් ටික තෝරන්න ඕනේ. බලන්න මෙන්න මෙතන 2 ඉලක්කම තියෙනවා. ඊළඟට 4 ඉලක්කම තියෙනවා. ඊළඟට 7 ඉලක්කම තියෙනවා. 5ක් තියෙනවා. කමන්නේ ඒක මාරුණාට කමන්නේ. කවුරු හරි මෙතන 5 ලියලා 7 ලියවට කමක් නැහැ. එහෙම පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පුතේ 13 35 28 කියන කට්ටිය ඉලක්කම් කුලකයට අයිති වෙන්නේ නැහැ. එයාලා සංඛ්‍යා විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් මේ සමූහය ඇතුලේ තියෙන ඉලක්කම් කුලකය කියපුවාම මේ 4 දෙනා විතරයි ලියලා තියෙන්න ඕනේ. ඒ ඉලක්කම් කුලකයට අයත් වෙන අවයව ටික තියෙන්නේ. එතකොට අපිට 4 දෙනයි. හරි. දැන් එහෙනම් ඔයාලට මේ උදාහරණය කරාට පස්සේ පැහැදිලි වෙන්න ඇති මොකද්ද මේ පොදු ලක්ෂණය හෝ පොදු ලක්ෂණ කිහිපය. එතකොට අපිට සමූහයකින් ඒ පොදු ලක්ෂණ තියෙන කට්ටිය වෙන් කරගන්න පුළුවන් නම් විතරක් හැබැයි මතක තියාගන්න පොදු ලක්ෂණ එකක්වත් අඩුම තරමේ තියෙන්න ඕනේ. අඩුම තරමේ එක පොදු ලක්ෂණයක්වත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට අපිට පොදු නීතියක් කියන්නත් පුළුවන්. පොදු ලක්ෂණයක් හෝ පොදු නීතියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කුලකයක් වෙන් කරගන්න බෑ. එතකොට කුලකයක් වෙන් කරගන්න බැරි අවස්ථාවන් සඳහාත් මම ඔයාලට උදාහරණ කීපයක් දෙන්නම්. අපි ඉස්සෙල්ලා කුලකවලට උදාහරණ ටිකක් තව ලියලෙමු. එතකොට පුතේ මෙන්න මෙතන අපි මේක පළවෙනි උදාහරණ විදිහට ගමු. දැන් මේ පළවෙනි උදාහරණේ ප්‍රශ්න දෙයක් මම අහුවා රෝම ඉලක්කම 1 2 කියලා. මේ තමයි දෙවෙනි උදාහරණේ. ඒක 2 කියලා දාලා ලියාගන්න. 2 කියලා දාලා ලියාගන්න. දැන් මේ කුලකවලට උදාහරණ කීපයක්. දැන් මිශ්‍ර පාසලක
මිශ්‍ර පාසලක සිටින ශිෂ්‍ය නායකයන්ගේ කුලකය. ශිෂ්‍ය නායකයන්ගේ කුලකය. මිශ්‍ර පාසලක සිටින ශිෂ්‍ය නායකයන්ගේ කුලකය. හරි. මම එතන පොඩි විශේෂත්වයක් කරා දැන් අපි කතා කරද්දී ශිෂ්‍ය නායක නායිකාවන්ගේ කුලකය කියලා කීවේ. හැබැයි දැන් මේ උදාහරණ ලියද්දී පුතේ මම කීවේ මිශ්‍ර පාසලේ සිටින ශිෂ්‍ය නායකයන්ගේ කුලකය. බලන්න එතන විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. දැන් මෙතනදී මුළු පාසලේම සිසුන් ටික අපි සලකනවා සමූහය කියලා. ඒ සමූහයෙන් මේ වෙන් කරගන්න කුලකය ශිෂ්‍ය නායකයෝ ඉන්න ඕනේ. ඒ වගේම එයාලා පිරිමි ළමයි වෙන්න ඕන. ඇයි මම කීවේ නැහැ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ කුලකය කියලා කීවේ නැහැ. මම කිව්වේ ශිෂ්‍ය නායකයන්ගේ කුලකය. එහෙනම් බලන්න එතන විශේෂ ලක්ෂණ දෙකක් තිබිලානේ. එකක් නෙමෙයි දෙකක්. මොකද්ද පිරිමි ළමයෙක් වෙන්න ඕන ශිෂ්‍ය නායකයෙක් වෙන්න ඕන. පැහැදිලිනේ? එහෙනම් අන්න ඒ විදිහට අපිට ලක්ෂණ දෙකකටත් වැඩි ගාණක් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. තව දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි මම මෙහෙම එකක් කියන්නම්. මිශ්‍ර පාසලක සිටින මේක ලියන්න එපා. මිශ්‍ර පාසලක සිටින සුදු දිග කලිසම් අඳින ශිෂ්‍ය නායකයන්ගේ කුලකය. බලන්නකො එතනදී එහෙනම් විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. මොකද්ද පුතේ? පිරිමි ළමයෙක් වෙන්න ඕනේ, ශිෂ්‍ය නායකයෙක් වෙන්න ඕනේ, සුදු දිග කලිසම් අඳින ශිෂ්‍ය නායකයෙක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ 10 11 12 13 වසරවල ශිෂ්‍ය නායකයෙක් වෙන්නත් ඕනේ. පැහැදිලි නේද? එතන විශේෂ ලක්ෂණ තුනක් අපි කතා කරා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි රතු පාටින් ලියලා තියෙනවා. විශේෂ ලක්ෂණ එකක් හෝ කිහිපයක් යොදා ගනිමින් අපිට වෙන් කර ගන්න පුළුවන් සමූහයකට කොටසකට අපි කියනවා කුලකයක් කියලා. හරි. එහෙනම් අපි තව උදාහරණයක් ගත්තොත් සත්තු අත්තක බලන්න සත්තු අත්තක සත්තු ගොඩක් ඉන්නවනේ. එක එක જાතියේ සත්තු ඉන්නවා. එතකොට මේ සත්තු අතරින් පක්ෂීන් කුලකය අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ කොහොමද? අත්තටු තියනවා නම් ඉගිලෙන්න පුළුවන් නම් එයාලා පක්ෂීන් කුලකය. විශේෂයෙන්ම අත්තටු තියනවා නම් එයාලට අපිට කියන්න පුළුවන් පක්ෂියෝ කියලා. එහෙනම් අපිට මේ සත්තු අත්තේ ඉන්න පක්ෂීන් කුලකය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අපි තුන්වෙනි උදාහරණ විදියට ඒක ලියමු. ලියන්න එහෙනම් තුන්වෙනි උදාහරණය සත්තු අත්තක සිටින පක්ෂීන් කුලකය. හරි. තව එකක් ලියමු හතරවෙනි උදාහරණය. දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකාව කියන රටේ ප්‍රධාන දිස්ත්‍රික්ක තියෙනවා. ඒ වගේම නගර තියෙනවා. දැන් දිස්ත්‍රික්කයක් සහ නගරයක් කියපුවාම ওই දෙකේ වෙනසක් තියෙනවා. දැන් ඒක ඔයාලා මේ වෙද්දි දන්නවා. දැන් අපි ගත්තොත් කුරුණෑගල කියන දිස්ත්‍රික්කයේ ඇතුලේ නගර කිහිපයක් තියෙනවා. නගර ගොඩක් තියෙනවා. මොනවද උදාහරණ? නාරම්මල නගරය, කුලියාපිටිය නගරය, මාවතගම නගරය, පොල්ගහවෙල නගරය නේ? ඒ වගේ අපිට කුරුණෑගල කියන දිස්ත්‍රික්කය ගත්තාම දිස්ත්‍රික්කය ඇතුලේ නගර ගොඩක් තියෙනවා. හැබැයි අපි දන්නවා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25යි තියෙන්නේ කියලා. ප්‍රධාන දිස්ත්‍රික්ක 25ක් තියෙනවා කියලා අපි දන්නවා. එතකොට අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කියන කුලකය දිස්ත්‍රික්ක කියන එකත් කුලකයක් විදිහට හඳුනා ගන්න. මොකද හේතුව ලංකාවේ ජීවත් වෙන අපි හැමෝමත් ඒ වගේම පිටරට ඉන්න සමහර අයත් දන්නවා ශ්‍රී ලංකාවේ ඇතුලේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. එතකොට මේ දිස්ත්‍රික්ක මොනවද කියලාත් දන්නවා. දැන් ලංකාවේ ඉන්න කෙනෙකුට මම කිව්වොත් එහෙම මාවතගම කියන්නේ දිස්ත්‍රික්කයක්, එහෙම නැත්නම් නාරම්මල කියන්නේ දිස්ත්‍රික්කයක් කියලා, එයා කියනවා නෑ දිස්ත්‍රික්කයක් වෙන්නේ නෑ, නාරම්මල හෝ මාවතගම කියන්නේ නගරයක්. ඒ දිස්ත්‍රික්කය ඇතුලේ තියෙන පොඩි නගරයක් කියලා අපි දන්නවා. එහෙනම් ශ්‍රී ලංකාවේ පිහිටන දිස්ත්‍රික්ක කියලාත් අපිට කුලකයක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මොකද දිස්ත්‍රික්කයකට තියෙන පොදු ලක්ෂණ අපි දන්නවා නේ? එහෙනම් අපි හතරවෙනි උදාහරණය ලියමු. ශ්‍රී ලංකාවේ පිහිටන දිස්ත්‍රික්ක කුලකය. ශ්‍රී ලංකාවේ පිහිටන දිස්ත්‍රික්ක කුලකය. හරි. ඔන්න ඔය විදිහට
පොදු ලක්ෂණ එකක් හෝ කිහිපයක් යොදාගෙන අපිට කුලකයක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එතකොට මම කීවා පොදු ලක්ෂණ නැතුව කුලකයක් විදිහට හඳුනා ගන්න බැරි අවස්ථාවක් තියෙනවා කියලා. අපි උදාහරණයක් විදිහට අර පාසල කියන උදාහරණයම සලකමු. පුතේ හිතන්න දැන් මේ පාසලේ අපි ශිෂ්‍ය නායකයෝ කුලකේ වෙන් කරගත්තා, පිරිමි ශිෂ්‍ය නායකයෝ කුලකේ වෙන් කරගත්තා, ඊළඟට පිරිමි ළමයි කුලකේ වෙන් කරගත්තා, 2007 උපත ලැබූ ළමයි ටික කුලකයක් විදියට වෙන් කරගත්තා. හැබැයි මම කියනවා මේ පාසලේ සිටින උස ළමයින්ගේ කුලකය කියලා. දැන් බලන්න ඒක විශේෂ ලක්ෂණයක් තියනවාද? ඒ ලක්ෂණේ ඒ නීතිය පැහැදිලිද කියලා බලන්න. මම නිකම්ම කියන්නේ උස ළමයි කුලකය. මේ පාසලේ ඉන්න උස ළමයින්ගේ කුලකය. වැරදි නේද? හේතුව තමයි දැන් උස ළමයි කියපුවාම ඒ උස ළමයින්ගේ උස අපිට සීමාවක් දීලා නැහැ. ඉතින් අපි හැමෝටම උසක් තියනවානේ. දැන් අපි හිතනවා මේ ළමයි දෙන්නෙක් ගත්තාම එතනින් උස වැඩි එක්කෙනා තමයි උස. නෑ පුතේ උස කියන එක සාපේක්ෂයි. ඊට වඩා උස ළමයෙක් આવොත් එයා මිටි වෙනවා. මොකද එයාට වඩා උස එක්කෙනෙක් තව ඉන්න හින්දා. එහෙමනම් උස කියන ලක්ෂණය සාපේක්ෂ ලක්ෂණයක්. එතකොට මේ උස ළමයි කුලකේ වෙන් කරන්න කියලා අපිට කීවොත් දැන් මම ඔන්න මෙහෙම හිතන්නකෝ. මම 8 වසරේ පන්ති අරගෙන අපි හිතමු 8 වසරේ පන්තියේ ළමයි 30ක් ඉන්නවා. මම ඔය 8 වසරේ පන්තියේ උසම ළමයාට කියනවා මේකේ ඉන්න උස ළමයි ටික තෝරන්න කියලා. එතකොට උසම ළමයා කියනවා දැන් ඉතින් මමනේ උසම එක්කෙනා. එහෙනම් ඉතින් මම තමයි උසම ළමයි කුලකේ මම තමයි ඉන්නේ. හැබැයි මම කියනවා මිටිම ළමයාට උසම ළමයින්ගේ කුලකේ තෝරන්න කියලා. ඉතින් මිටිම ළමයාට වඩා අනිත් ඔක්කොම උසයිනේ. එතකොට එයා අනිත් ඔක්කොමලව තෝරනවා උස ළමයි කුලකේ කියලා. පැහැදිලි නේද මේක? උස කියන එක නිරීක්ෂකයා මත තීරණය වෙන්නේ. එතකොට නිරීක්ෂකයාට වඩා උසින් වැඩි කට්ටිය එයා උස කට්ටිය කියලා කියනවා. නිරීක්ෂකයාට වඩා මිටි කට්ටිය එයා මිටි කට්ටිය කියනවා. එතකොට පුතේ මේක පොදු ලක්ෂණයක් වෙන්නේ නැහනේ නේද? කුලකයක් වෙන්නේ නැහනේ. මම ගිහින් තේරුවොත් මම තෝරන්නේ මට වඩා උස කට්ටිය. වෙන කෙනෙක් ඇවිල්ලා තේරුවොත් තෝරන්නේ එයාට වඩා උස කට්ටිය. මිටිම ළමයා තේරුවොත් තෝරන්නේ එයාට වඩා උසින් ඉන්න ඔක්කොමලව. එහෙනම් ඒකේ පොදු ලක්ෂණයක් නැහැ. එක නීතියක් නැහැ. හරියට ලංකාව වගේනේ එක එක්කෙනාට එක එක නීති. ආන් ඒ වගේ. එතකොට අන්න එහෙම එකක් අපිට කුලකයක් විදියට සලකන්න බෑ. හැබැයි පුතේ මම කියනවා සෙන්ටිමීටර 120ට වඩා උසින් වැඩි ළමයින්ගේ කුලකය. පැහැදිලිද? මම අන්න නීතිය පැහැදිලි කරා. එතෙන්ට ඕන නීතිය පැහැදිලි කරා. ඒක දැන් අපි හැමෝටම පැහැදිලි. මොකද්ද පුතේ නීතිය? එහෙම නැත්නම් මොකද්ද පොදු ලක්ෂණය? සෙන්ටිමීටර් 120ට වඩා උස වැඩි වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් අපි ඒ කට්ටිය සෙන්ටිමීටර් 120ට වඩා උස ළමුන්ගේ කුලකයේ විදිහට සලකනවා. පැහැදිලිද? හැබැයි උස ළමුන්ගේ කුලකය කියලා කුලකයක් මේ ලෝකේ අර්ථ දක්වන්න අපිට බෑ. එහෙනම් ඒ වගේම අපිට තවත් ඔය අර්ථ දක්වලා හරියට අර්ථ දක්වන්නේ නැති කුලකයක් විදිහට සලකන්න බැරි අවස්ථා ගොඩක් තියෙනවා. මොනවද පුතේ? ලස්සන මල්. ඉතින් මට ලස්සන එක වෙන කෙනෙකුට කැත වෙන්න පුළුවන්. එහෙනම් ඒක හරියට අර්ථ දැක්වීමක් නෑ. ඊට පස්සේ ලස්සන කටහඬවල් තියෙන දක්ෂ ගායකයන්ගේ කුලකය. ඉතින් පුතේ හැම ගායකයෙකුටම කටහඬක් තියෙනවා. ඒක මට කැත වුණත් වෙන කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. එහෙනම් ඒවත් සාපේක්ෂා ගයන්. එහෙනම් අපිට ඒකත් කුලකයක් විදියට සලකන්න බෑ. ලස්සන ළමයි, සුදු ළමයි, කළු ළමයි නේ? එහෙම අපිට කුලක විදිහට වෙන් කරගන්න බෑ. එහෙනම් ඒ වගේ පැහැදිලිව නීතියක් නැත්තම් ඒවා අපිට කුලකයක් විදියට නම් කරගන්න බෑ. හරි. අපි එහෙනම් ඒකටත් පොඩි උදාහරණ දෙකක් විතර ලියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරගමු. යටිල් යන්න එහෙනම් මෙන්න මෙහෙම. යටිල් යන්න මෙන්න මෙහෙම. පැහැදිලි නීතියක් හෝ පොදු ලක්ෂණයක් නොමැති පැහැදිලි නීතියක් හෝ පොදු ලක්ෂණයක් නොමැති පහත දැක්වෙන ආකාරයේ ඒවා කුලකයන් ලෙස සැලකිය නොහැක. කුලකයන් ලෙස සැලකිය නොහැක. කුලකයන් ලෙස සැලකිය නොහැක.
හරි. අපි ලියමු පළවෙනි එක. දැන් මෙන්න මේවා තමයි පහත දැක්වෙන ඒවා. මේවා කුලක විදියට සලකන්න බෑ. මම ඒකෙන් දෙක තුනක් දෙන්නම්. පළවෙනි එක ලස්සන මල්. ලස්සන මල්. සරල එකක් නේ ලියන්නකො. පළවෙනි එක ලස්සන මල්. ඒක කුලකයක් වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එක පාසලක සිටින උස ළමුන්. පාසලක සිටින උස ළමුන්. ඒකත් කුලකයක් වෙන්නේ නැහැ. ඊළඟට දැන් මෙහෙම එකක් හිතන්නකෝ. දැන් සිංහල හෝඩිය අකුරු ටික ගත්තාම ඔය අකුරු වලින් ලියන්න පහසු අකුරු කුලකය. ඒක කුලකයක් වෙනවද? ඔන්න මම කියන එක හොඳට තේරුම් ගන්න. දැන් සිංහල හෝඩිය අයන්නෙන් පටන් ගත්තාම අකුරු ටිකක් තියෙනවා. මේ අකුරු වලින් ලියන්න පහසු අකුරු කුලකය. එහෙම ඒවා තියනවද? දැන් මට සමහර විට රයන්න ලියන්න ලේසි වුණාට තව ළමයෙකුට කයන්න ලියන්න ලේසි වෙන්න පුළුවන්. නේද? එහෙනම් ඒකෙත් පැහැදිලි අර්ථ දැක්වීමක් එහෙම නැත්නම් පොදු නීතියක් පොදු ලක්ෂණයක් නැහැ. හරි. එහෙනම් අපි තුන්වෙනි අවස්ථාව විදියට ඒක ලියමු. ලියන්න තුන්වෙනි එක සිංහල හෝඩියෙහි ඇති ලිවීමට පහසු අකුරු කුලකය. කුලකය කියලා ලියන්න බා පුතේ මොකද ඒක කුලකයක් නෙමෙයිනේ. සිංහල හෝඩියේ ඇති ලිවීමට පහසු අකුරු. ඒවා කුලක වෙන්නේ නැහැ. හරි. දැන් පැහැදිලි නේද මොනවද එහෙනම් අර්ථ දැක්වීම හරියට වෙලා නැත්නම් හරියට නීතියක් නැත්නම් පොදු ලක්ෂණයක් නැත්නම් අපිට යාලා කුලක විදිහට ගන්න බැරි වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හරි. දැන් තව ගොඩක් මම කිව්වා දක්ෂ ගායකයෝ ලස්සන ළමයි සුදු ළමයි කළු ළමයිනේ ඕන තරම් ගොඩක් තියෙනවා. ඒවා අපි ඔක්කොම ලියන්නේ නැහැ. ওই තුන විතරක් ලියපුවාම ඇති. තව එකක් ඕනනම් කාට හරි ඕනනම් ලියා ගන්න. දක්ෂ ගායකයෝ ශ්‍රී ලංකාවේ දක්ෂ ගායකයෝ. හතරවෙනි එක කියලා එකක් ලියා ගන්නකො. ශ්‍රී ලංකාවේ දක්ෂ ගායකයෝ. ඒකත් කුලකයක් වෙන්නේ නැහැ. මේවා පුතේ මේ 7 වසරේව මතක් කරන්නේ. හරි අපි ඉක්මනට කරමු. දැන් එහෙනම් අපි කුලකයක් හඳුනගත්තා. කුලකයක් කියන්නේ මොකක්ද කියලා දැන් අපි දන්නවා. කුලකයක් නොවන අවස්ථාත් අපි දන්නවා. දැන් අපිට තියෙනවා කුලකයක් කොහොමද ලියලා පෙන්වන්නේ කියන එක ආපහු චුට්ටක් මතක් කරගන්න. එතකොට පුතේ කුලකයක් ලියලා පෙන්වන විදි දෙකක් අපි 7 වසරේදී ඉගෙන ගත්තා. ඒ තමයි අවයව ටික සංගල වරහණක් ඇතුලේ කමා දාලා ලියලා අපිට එක විදිහකට ලියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම අර්ථ දැක්වීම සංගල වරහණක් ඇතුලේ වචනයෙන් ලියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තමයි කුලකයක් ලියා දක්වන ආකාරය. දැන් මෙතෙන්ට එන්න කලින් මම පොඩි දෙයක් කියන්නම් පුතේ මතක් කරගන්න. අපි කුලකයක් නම් කරේ කොහොමද? කුලකයක් නම් කරේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුරකින්. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුරකින් තමයි අපි කුලකයක් නම් කරන්නේ. ඒ වගේම කුලකයකට අයත් වන දෑවලට අපි කියනවා කුලකයකට අයත් වන දේවල් වලට අපි කියනවා ඒ කුලකයේ අවයව කියලා. ඔන්න ඔය දෙක මතක තියෙන්න ඕන. එහෙනම් අපි ඉස්සෙල්ලා ඕකට යටින්ම රතු පාටින් තරුවක් දාලා රතු පාටින් මෙන්න මේ කතන්දර දෙක ලියලෙමු. ලියන්න එහෙනම් පුතේ රතු පාටින් තරුවක් දාලා ලියන්න. ලියන්න මේක රතු පාටින්ම කුලකයක් නම් කිරීම සඳහා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු භාවිතා කරයි. හරි. ඊළඟ තරුව දැන් මේවා මම ඉස්සරහට පාවිච්චි කරනවා. ඒ හින්දා මේවා මතක් කරලා දෙන්නේ මේ. ඊළඟ තරුව කුලකයකට අයත් වන දෑ එම කුලකයේ අවයව ලෙස හඳුන්වයි. හරි. ඊළඟට අපි ලියමු අනුමාත්‍රකාවක්. දැන් මේ දෙක හරිනේ තරු දෙකක් දාලා ලියවන්නේ නේද? ඊළඟට අපි අනුමාත්‍රකාවක් ලියමු. ලියන්න අනුමාත්‍රකාව කුලකයක් ලියා දැක්වීම. මේවත් මතක් කරගෙනම අපි ඉස්සරහට යමු. කුලකයක් ලියා දැක්වීම.
හරි. මම කියවා පුතේ කුලකයක් ලියා දක්වන්න අපි මේ වෙද්දි අවස්ථා දෙකක් දන්නවා. දෙකක් නෙමෙයි අත්‍තරම තව අවස්ථා දෙකක් තියෙනවා ඉස්සරහදී ඉගෙන ගන්න. ඒවා 9 10 දී අපි ඉගෙන ගන්නවා. එහෙනම් දැනට අපි කුලකයක් ලියා දක්වන අවස්ථා දෙකක් ගැන දන්නවා. ලියන්න එහෙනම් පුතේ පළවෙනි රෝම ඉලක්කම කුලකයක් ලියා දක්වන පළවෙනි විදිහ පළවෙනි රෝම ඉලක්කම ලියන්න. කුලකය වචනයෙන් විස්තර කර කුලකය වචනයෙන් විස්තර කර කුලකය වචනයෙන් විස්තර කර සංගල වරහණක් තුල ලියා දැක්වීම සංගල වරහණක් තුල ලියා දැක්වීම ඒක තමයි පළවෙනි විදිහ රෝම ඉලක්කම 1 කුලකය වචනයෙන් විස්තර කර සංගල වරහණක් තුල ලියා දැක්වීම හරි අපි ඒකට උදාහරණයක් අරගෙන ලියමු ලියන්න එහෙනම් උදාහරණයක් ලියන්න 1 සිට 10 තෙක් ඇති 1 සිට 10 තෙක් ඇති 1 සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා කුලකය ඉරට්ට සංඛ්‍යා කුලකය ඉරට්ට සංඛ්‍යා කුලකය කැපිටල් A නම් දැන් මම කියවනේ උඩින් අපි ලියවනේ තරු දාලා ඉංග්‍රීසි හොඩිය කැපිටල් අකුරු වලින් මේවා නම් කරනවා කියලා. එහෙනම් මෙතනදී අපි සලකන්නේ 1 සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා කුලකය කැපිටල් A කියලා. දැන් ඕක අපි ලියා දක්වන විදිහ වචනයෙන් විස්තර කරලා සංගල වරහණක් ඇතුලේ තමයි ලියන්නේ. එහෙනම් අපිට ඕක මෙන්න මේ විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. ඔයාලත් යටින් ලියා දැන් මේක උදාහරණයක් කියලා වචනෙන් ලියවනේ. දැන් අපි එහෙනම් ඔන්න ලියා දක්වන්න හදන්නේ මේක. කැපිටල් A කියන කුලකය සමානයි ඔන්න සංගල වරහණක් දැම්ම. දැන් මේක ඇතුලේ අපි ලියන්න ඕනේ මේක වචනයෙන් විස්තර කරලා. මොකද්ද පුතේ? 1 සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා. ඕක තමයි අපි ඔය කැපිටල් A කියලා ලියවේ. එහෙනම් ඔන්න අපි කුලකය වචනයෙන් විස්තර කරලා සංගල වරහණක් ඇතුලේ ලියලා තියෙනවා 1 සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා කුලකය. මෙන්න මේ විදිහට එහෙනම් අපිට කුලකය ලියා දක්වන්න පුළුවන්. ඕකට තමයි අපි කිව්වේ වචනයෙන් විස්තර කර සංගල වරහණක් තුල ලියනවා කියලා. හරි. ලියා ගන්නකො පුතේ එහෙනම් මේක කොටු කරගන්න ඕනේ. ඊළඟට දෙවෙනි අවස්ථාව දැන් කුලකයක් ලියා දක්වන්න තියෙන දෙවෙනි අවස්ථාව ලියලා ඉදිරිපත් කරන්න පුළුවන් දෙවෙනි විදිහ. මේක තමයි පළවෙනි විදිහ. හරි. දෙවෙනි විදිහ තමයි පුතේ අවයව සංගල වරහණක් ඇතුලේ ලියන එක. දැන් මෙතනදි කරේ වචනයෙන් විස්තර කරලා සංගල වරහණ ඇතුලේ ලියපු එක. එහෙනම් දෙවෙනි අවස්ථාවේ මේ කුලකයට අයත් අවයව ටික සංගල වරහණක් ඇතුලේ ලියනවා. හරි. එහෙනම් රෝම ඉලක්කම් දෙක දාලා ලියන්න මෙන්න මෙහෙම. කුලකයට අයත් අවයවයන් රෝම ඉලක්කම දෙක දාලා ලියන්න ඉස්සරහින් කුලකයට අයත් අවයවයන් සංගල වරහණක් තුල ලියා දැක්වීම සංගල වරහණක් තුල ලියා දැක්වීම. හරි. එහෙමනම් දැන් අපිට මේක මෙන්න මේ අපි කලින් පළවෙනි රෝම ඉලක්කමේදී ගත්ත උදාහරණයම අරගෙන ඒකත් ලියලා බලමු අවයව ටික සංගල වරහණක් ඇතුලේ කොහොමද කුලකය ලියලා පෙන්නන්නේ කියලා. එහෙනම් මම මේකෙදි තව උදාහරණයක් ගන්න හින්දා මේකට යටින් ලියන්න උදාහරණය 1 කියලා දාලා ලියන්නකො මෙහෙම. අර කලින් එකම තමයි අපි ලියන්නේ. ඒකට උදාහරණ 1 කියලා දාලා ලියන්න. 1 සිට 10 තෙක් ඇති 1 සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා කුලකය ඉරට්ට සංඛ්‍යා කුලකය කැපිටල් A නම් ඒක අපි අර විදිහටම ගමු කැපිටල් A නම්. එතකොට මේ A කියන කුලකය මෙතනදී වගේම මෙතන දැන් අවයව සහිතවත් අපි ලියන්න හදන්නේ. හරි. එතකොට දැන් මේකෙදි වෙන්න ඕන මෙන්න මේ වචනයෙන් විස්තර කරා වෙනුවට සංගල වරහණ ඇතුලේ වචනයෙන් විස්තර කරා වෙනුවට මේ කුලකයට අයත් වන අවයව ටික අපි සංගල වරහණක් ඇතුලේ කමා දාලා ලියන්න ඕන. බලන්න එහෙනම් 1 සිට 10 තෙක්
එහෙනම් 1 සිට කියපුවාම 1 ඉඳලා 10 තෙක් 10 දක්වාම යනවා අපි. 1 සිට 10 තෙක් තියෙන ඉරට්ට සංඛ්‍යා තමයි මේ කුලකය ඇතුළට එන්න ඕන. එහෙනම් පුතේ අපි දන්නවා 1න් පස්සේ තියෙන ඉරට්ට සංඛ්‍යාව 2. ඊළඟට 4, 6, 8, 10 තෙක් කියපුවාම එහෙම නැත්නම් 10 දක්වා කියපුවාම අපිට 10ක් ගන්න වෙනවා. හරි. එහෙනම් ඔන්න අපි කැපිටල් A කියන කුලකය අවයව සංගල වරහණක් ඇතුළේ ලියලා පෙන්නුවා. එතකොට මෙන්න මේ අවස්ථා දෙක තමයි පුතේ අපි ඉගෙන ගන්න ඕනේ. මොකක්ද එකක් වචනයෙන් විස්තර කරනවා සංගල වරහණක් ඇතුළේ. අනිත් එක ඒ කුලකයට අයත් අවයව ටික සංගල වරහණක් ඇතුළේ අපි ලියලා දක්වනවා. ඔය අවස්ථා දෙක තමයි අපි එහෙනම් දැනට දන්නේ කුලකයක් ලියා දැක්වීමට තියෙන අවස්ථා විදිහට. හරි. මෙන්න මේකෙදි මම තව උදාහරණයක් ගන්නවා. ලියන්න පුතේ එහෙනම් උදාහරණය 2 මේ පළවෙනි එක තව උදාහරණයක් මම ගන්නවා. දෙවෙනි උදාහරණය ලියන්නකො මෙහෙම. මම දෙවෙනි උදාහරණය උඩින් ලියන්නම්. අපි ඉස්සෙල්ලා මේක මෙහෙම ලියාගෙන ඉමුකෝ මෙතන. උදාහරණය 2 මෙන්න මේ සංඛ්‍යාවක් දෙනවා මම මේ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් කුලකය තමයි මම අහන්නේ. එහෙනම් මේක තමයි සංඛ්‍යාව. හරි. 7යි 6යි 8යි 8යි 4යි 4යි 1යි 4යි 4. ලියන්නකෝ. යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය capital T නම් ඉලක්කම් කුලකය capital T නම් T කුලකයේහි අවයව සංගල වරහණක් තුල ලියන්න. T කුලකයේහි අවයව සංගල වරහණක් තුල ලියන්න. මෙතන මට ඔයාලට විශේෂ දෙයක් කියලා දෙන්නත් තියෙන හින්දා තමයි මම මේ වගේ උදාහරණයක් ගත්තේ. දැන් අපිට කියනවා මෙන්න මේ සංඛ්‍යාවේ මෙන්න මේ ඉලක්කම් 9ක් තියෙන මේ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් කුලකය capital T වෙනවලු. අන්නේ ඉලක්කම් කුලකය සංගල වරහණක් ඇතුලේ අවයව සහිතව ලියලා පෙන්වන්න කියලා කියනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් capital T කියන කුලකය සමානයි. දැන් ඔන්න මෙතන තමයි මේ විශේෂ අවස්ථාව තියෙන්නේ. මෙයාගේ ඉලක්කම් විදිහට ගත්තාම 7 ඉලක්කම තියෙනවා. එහෙනම් අපි 7 ඉලක්කම ගන්නවා. ඔන්න මෙයා හරි. ඊළඟට 6 ඉලක්කමක් තියෙනවා. ඔන්න අපි ඒකත් ගත්තා. ඊළඟට 8 ඉලක්කමක් තියෙනවා. අපි ඒකත් ගත්තා. පුතේ ඊළඟටත් 8 ඉලක්කමක් තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන දේ තමයි මෙතනදී අර මම කියපු විශේෂ දේ තමයි එකම අවයවය දෙවතාවක් අපි ලියන්නේ නැහැ කුලකයක් අවයව සහිතව සංගල වරහණක් ඇතුළේ ලියද්දී. එහෙනම් එක අවයවයක් එකපාරයි ලියන්නේ. එහෙමනම් මේ සංඛ්‍යාවේ 8 ඉලක්කම් දෙකක් තිබ්බා කියලා අපිට මෙතෙන්ට 8 ඉලක්කමක් ආයෙ ලියන්න බෑ. හේතුව එහෙම වුණොත් මේකේ එකම අවයවයේ දෙවතාවක් ලියවිලා තියෙන හින්දා. එහෙනම් අපිට මේක ලියන්න බෑ. අපි මේ 8 ඉලක්කමත් මෙතන ලියලා තියනවා කියලා හිතන්න ඕන. ඊළඟට 4 ඉලක්කමක් අපි ලියවා. හැබැයි 4 ඒවා 4ක් තියෙනවා. එහෙනම් අපිට ආය 4 ඒවා ලියන්න බෑ. මොකද එක අවයවයක් එකපාරයි ලියන්න පුළුවන්. ඊළඟට අපිට එකේ ඉලක්කමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාවේ මේ ඉලක්කම් 9ක් තිබ්බ සංඛ්‍යාවේ ඉලක්කම් කුලකයේ අවයව සහිතව සංගල වරහණක් ඇතුලේ ලියපුවාම අපිට 7 6 8 4 1 කියන ඉලක්කම් පහ විතරයි සංගල වරහණ ඇතුලේ තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි ඒකත් ලියාගමු. මේක ලියාගෙන අපි රතු පාටින් තරුවක් දාලා ඔය කියන විස්තරේ ලියමු. හරි. ඉස්සෙල්ලා මේ T කියන එක අවයව සහිතව ලියා ගන්නකො. හරි. යටින් එන රතු පාටින් තරුවක් දාලා ලියන්න. මේක රතු පාටින්ම ලියන්න. මොකද මේකත් අතිශය වැදගත් කාරණාවක්. රතු පාටින් තරුවක් දාලා ලියන්න. ඒක රතු පාටින්ම අවයව සහිතව කුලකයක් ලිවීමේදී අවයව සහිතව කුලකයක් ලිවීමේදී
අවයව සහිතව කුලකයක් ලිවීමේදී එක් අවයවයක් එක් වතාවක් පමණක් ලියනු ලැබේ. එක් වතාවක් පමණක් ලියනු ලැබේ. එක් අවයවයක් එක් වතාවක් පමණක් ලියනු ලැබේ. හරි. ඒක විශේෂ කාරණාවක් හොඳට මතක තියෙන්න ඕනේ. ඊළඟට පුතේ අපිට කුලක අංකණය කියලා කොටසක් තියෙනවා. දැන් 8 වසරේදී අර අලුතෙන් ඉගෙන ගන්න තියෙන කොටස් තුනක් තියෙනවා මම කීවා. එකක් තමයි කුලක අංකණය කියන කොටස. ඒකෙදි පොඩි සංකේත දෙකක් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. අනිත් එක කුලකයකට අයත් අවයව ගාන කියන කොටස. ඊළඟට අභිශූන්‍ය කුලක කියලා කොටසක් අපිට 8 වසරේදී ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් දැන් අපි මේ වෙනකන් මතක් කරගත්තේ අපි කලින් අවුරුදු වල ඉගෙන ගත්ත දේවල්. එහෙනම් අපි ඊළඟ අනුමාත්‍රිකාව ලියාගමු කුලක අංකණය. කුලක අංකණය. මේකෙදී අපි පොඩි සංකේත දෙකක් ගැන තමයි ඉගෙන ගන්නෙ. අනුමාත්‍රිකාව ලියන්න කුලක අංකණය කියලා. අපි උදාහරණයක් විදියට ගානක් ලියාගෙන ඒකෙන්ම මේ උදාහරණය අපි සාකච්ඡා කරමු. මේ කොටස සාකච්ඡා කරමු. මොකද මේකේ පොඩි දෙයක් තියෙන්නේ. අවයවයක් වෙනවද නැද්ද කියලා තමයි මේකෙදී අපි තීරණය කරලා මේ අවයවයක් වෙනවා නම් එක සංකේතයකුත් අවයවයක් නොවෙනවා නම් තව පොඩි සංකේතයකුත් තියෙනවා. හරි ලේසි කොටසක්. හරි. ලියන්නකො එහෙනම් අපි ගානක් ලියාගමු මෙන්න මෙහෙම. ලියන්න උදාහරණයක්. මේ කුරුණෑගල කියලා ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. ලියන්නකො. කුරුණෑගල යන වචනයේ ඉංග්‍රීසියෙන් ලියන්නේ සිංහලෙන් නෙමෙයි. කුරුණෑගල යන වචනයේ අකුරු කුලකය කැපිටල් A ලෙස ගනිමු. අකුරු කුලකයට නමක් තියෙන්න බෑ. නම තමයි කැපිටල් A. අකුරු කුලකය කැපිටල් A ලෙස ගනිමු. A කුලකය කැපිටල් A කුලකය අවයව සහිතව ලියා දක්වන්න. හරි. ලියන්න බලන්න පුතේ වීඩියෝ එක නතර කරලා හරි. දැන් මෙන්න මේ කුරුණෑගල කියලා ඉංග්‍රීසියෙන් ලියලා තියෙන වචනේ අකුරු කුලකය තමයි මම කැපිටල් A කියලා තියෙන්නේ. එතකොට ඔයාලට කියනවා මේ කැපිටල් A කියන කුලකය අවයව සහිතව ලියලා පෙන්නන්න කියලා සංගල වරහණක් ඇතුලේ. හරි. ලියමු බලන්න අපි දැන්. දැන් කලින් නීතියකුත් අපි ඉගෙන ගත්තා. ඒකත් පාවිච්චි කරලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් A කියන කුලකය සමානයි සංගල වරහණක් දැම්මා. අපිට K අකුරක් ගන්න වෙනවා, U අකුරක් ගන්න වෙනවා, R අකුරක් ගන්න වෙනවා. හැබැයි ආයේ මේ U අකුර අපි ගන්නෙ නෑ. හේතුව අපි U අකුරක් දැනටමත් අරන් තියනවා. N අකුරක් ගන්න වෙනවා, E අකුර ගන්න වෙනවා, G A L. හැබැයි අපි ආපහු මේ A අකුර ගන්නෙ නෑ. එහෙනම් කුරුණෑගල කියන වචනේ අකුරු කුලකය මෙන්න මේ විදිහට අපිට අවයව සහිතව ලියලා පෙන්නන්න පුළුවන්. දැන් මේකෙදි මම කියවනේ මේ කුලක අංකණය කියන කොටසට අපිට සංකේත දෙකක් ඉගෙන ගන්න තියෙනවා කියලා. ඒ සංකේත දෙක කියලා දෙන්නම්. ඊට කලින් අපි දැනගන්න ඕනේ මේ කුලකයේ අවයව කවුද කියලා. එහෙනම් මම කියනවා මෙන්න මෙහෙම එකක්. N කියන්නේ කැපිටල් A කුලකයේ අවයවයක් කියලා කියනවා. එහෙම නැත්නම් මම කියනවා N අවයවයක් වේ A කුලකයේහි. කැපිටල් A කුලකයේහි අවයවයක් වෙනවා N. මොකද කියන්නේ ඔයාලා? ඒක හරිද? හරිනේ. N අකුර මේ කැපිටල් A කියන කුලකය ඇතුලේ තියෙනවා. එහෙනම් ඒක හරි. ඊළඟට මම මෙහෙම එකක් කියනවා. මේ G කියන්නේ කැපිටල් A කුලකයේ අවයවයක් කියලා කියනවා.
ඒකත් හරිනේ අවයවයක් වෙනවා. හැබැයි මම කියනවා B අකුර B අකුර කැපිටල් A කුලකයේ අවයවයක් කියලා කියනවා. බොරුවක්නේ. ඒක වැරදීනේ. කොහෙද මේක ඇතුලේ B අකුරක් නැහැනේ. ඊළඟට මම කියනවා X අකුර කැපිටල් A ගේ අවයවයක් වෙනවා කියලා. කො මේක ඇතුලේ X අකුරක් නැහැනේ. එහෙනම් ඒකත් බොරුවක්. එතකොට මෙන්න මේ සංකේත දෙක පාවිච්චි කරන්නේ එකක් අවයවයක් වේ කියන්න අනිත් එක අවයවයක් නොවේ කියන්න. එහෙනම් අපි යටින් මෙන්න මෙහෙම ලියමු. ලියන්න මේකට යටින් මේක අපි වචනෙන් ලියලා පස්සේ සංකේතය දාමු. ලියන්න. in අවයවයක් වේ in අවයවයක් වේ කැපිටල් A කුලකයෙහි හරි ඔක වචනෙන් ලියන්නකෝ මෙතෙන්ට ඕනනම් රෝම ඉලක්කම් 1 කියලා දාගත්තත් කමක් නැහැ එහෙම දාගෙන ලියන්නකෝ in අවයවයක් වේ A කුලකයෙහි දැන් ඕක තමයි ඔය අපි කියන වචනේ දැන් හිතන්නකෝ මේක හරිද වැරදිද කියලා මේක හරිනේ මොකද n අකුර තියනවා මේ කැපිටල් A කියන කුලකයේ ඇතුලේ අවයවයක් විදිහට n අකුර තියනවා. එහෙනම් මේක හරි. මෙන්න මේක අපිට සංකේතවත් කරන්න පුළුවන් මේ විදිහට. මේ බලන්නකෝ. n කියන කෙනා අවයවයක් වෙනවා. මේක මේ e අකුර හැම නෙමේ අර නේද කැපිටල් E අකුර හැම නෙමේ. මෙතන පොඩි වක්‍රයක් තියෙනවා මෙහෙම. මෙහෙම වක්‍රයක් තියෙන්නේ. මෙතනින් ඔහොම ඉරක් තියෙනවා. එහෙනම් මෙන්න මේ සංකේතයෙන් අදහස් වෙන්නේ අවයවයක් වේ කියලා. කාගේද පුතේ අවයවයක් වෙන්නේ කැපිටල් A ගේ. කැපිටල් A කියන කුලකයේ අවයවයක් වෙනවා කවුද? n කියන කෙනා. එහෙනම් අපිට මේක මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේක නිල් පාටින් ලියනවා n අවයවයක් වේ A කුලකයේහි කියලා. මේක රතු පාටින් ලියා ගන්න සංකේතවත් කරන විදිහ. හරි. දෙවෙනි එක රෝම ඉලක්කම 2 අපි ඊළඟට තව අකුරක් ගමු මේකේ r අකුර ගමු එහෙනම් ඊළඟ එක ලියන්න r අවයවයක් වේ r අවයවයක් වේ A කුලකයේහි හරි එතනත් අවයවයක් වෙනවනේ නේද r අකුරත් A කුලකයේ අවයවයක් වෙනවා එහෙනම් පුතේ ඒකත් අපිට ලියන්න පුළුවන් r අවයවයක් වේ කාගේද A කියන කුලකයේ. දැන් මෙන්න මේක තව විදිහකට ලියන්න පුළුවන්. දැන් මේ සංකේත ගැන දැන් අපි දන්නවා. එහෙනම් මේ සංකේතය දාන්නේ මොකටද? අවයවයක් වේ කියන්න. එතකොට මේ සංකේතය දාද්දි පටල ගන්න එපා. මේ සංකේතේ කට ඇරිලා තියෙන පැත්තට කුලකය දාන්න ඕනේ. කට ඇරිලා තියෙන පැත්තට කුලකය දාන්න ඕනේ. මේ කට වැහිලා තියෙන පැත්තට තමයි අවයවය දාන්නේ. එතකොට පුතේ මෙතනත් මතක තියාගන්න ඕක කට ඇරිච්ච පැත්තට ලොකු එක්කෙනාව දානවා කියලා. හරිනේ ඉතින් කුලකය කියපුවම මෙන්න ලොකුයිනේ. අවයවයක් කියපුවම එකයිනේ. එහෙනම් කට වැහිච්ච පැත්තට එක අවයවයක්. පොඩි එක්කෙනා දාන්නේ. එතකොට කට ඇරිලා තියෙන ලොකු පැත්තට කුලකය දානවා. එහෙම හරි මතක තියාගන්නකෝ. එතකොට පුතේ මෙන්න මේ A අකුර දානවා වෙනුවට අපිට මේක තව විදිහකට ලියන්න පුළුවන්. මම ඒකත් ලියනවා. හෝ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. r අවයවයක් වේ බලන්න පුතේ මම මේ කැපිටල් A වෙනුවට එයාගේ කුලකයම ලියලා පෙන්නනවා. මෙහෙම K U R N E G A L දැන් මෙතන මොකක්ද උනේ? මෙතන උනේ මෙන්න මේ කැපිටල් A කියන නම වෙනුවට කුලකය ලියලා පෙන්නුවා. එහෙම ලියවත් වැරද්දක් නෑ පුතේ. ඒකත් මතක තියාගන්න. නැත්තම් දැන් ඔයාලට මේක දීලා මෙන්න මේකද හරි කියලා ඇහුවොත් ඇත්තටම මේ දෙකම හරි. දැන් කාට හරි පුළුවන් මේක එකපාරට මේක දැක්කහම නැත්තම් මේක මොකද්ද මේ කියලා හිතෙන්න පුළුවන්. නේ? එහෙනම් පුතේ මම කියවා කට ඇරිච්ච පැත්තට කුලකේ දාන්නේ. එතකොට කුලකේ දාද්දි කුලකේ නම කැපිටල් A. කුලකේ නම දාන්නත් පුළුවන්. කෙලින්ම කුලකේ දාන්නත් පුළුවන්. පැහැදිලිනේ? Aට සමානයිනේ මේ කුලකය. එහෙනම් A වෙනුවට A අකුර දාන්නත් පුළුවන් මෙතන කුලකයේ වෙනුවට. නැත්තම් ඒ කුලකය මොකක්ද කියලා අවයව ටික සියල්ලම දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙනම් ওই අවස්ථා දෙකම ලියා ගන්න ওই විදිහට. හරි. පැහැදිලි නේද?
දැන් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න එහෙනම් මම ඊටු ටික ඉස්සරහට කරගෙන යනවා. එහෙනම් දැන් අවයවයක් නොවේ කියපුවාම මේ සංකේතයම තමයි අපි තව ඇල ඉරකින් කපලා දානවා. අවයවයක් නොවේ කියන්නේ. හරි. එහෙනම් මේ පළවෙනි සහ දෙවෙනි අවස්ථා දෙක අවයවයක් වේ කියලා අපි ගත්තා. එහෙනම් අපි තුන්වෙනි අවස්ථාව ගමු. අවයවයක් නොවේ කියන අවස්ථාව. හරි. මේ බලන්නකෝ. ඔන්න තුන්වෙනි අවස්ථාවේ මම ගන්නවා මේකේ නැති අකුරක් අපි ගමුනේ. නැති අකුරු නම් ගොඩක් තියෙනවනේ. අපි F අකුර ගමුකෝ. F අකුර නැහැ. F අවයවයක් නොවේ. නොවේනේ. කාගේද? A කුලකයේහි. හරි. පැහැදිලි නේද පුතේ? F අවයවයක් නොවේ කැපිටල් A කුලකයේහි. ඔව් ඒක ඇත්තනේ. කො මේක ඇතුලේ F අකුරක් නැහැනේ. එහෙනම් මෙන්න මෙයා අපිට සංකේතවත් කරන්න පුළුවන් F දැන් අවයවයක් වේ නම් අපි මෙන්න මේකනේ ගත්තේ. මේ සංකේතය තමයි අවයවයක් වේ නම් ගත්තේ. අවයවයක් නොවේ නම් මේක ඇලරකින් ඔහොම කපලා දානවා. එහෙනම් මෙන්න මේ විදිහට ඇලරකින් කපපුවාම මේකෙන් අදහස් වෙන්නේ අවයවයක් නොවේ කියන එක. කාගේද පුතේ අවයවයක් නොවෙන්නේ? A කියන කුලකේ. කැපිටල් A කියන කුලකේ. දැන් එහෙනම් ඕකත් අපිට අනිත් විදිහටත් ලියන්න පුළුවන් නේ. F අවයවයක් නොවේ කාගේද? කැපිටල් A ගේ. හැබැයි අපි කැපිටල් A කියලා නම ලියන්නේ නැතුව කුලකේ ලියනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් K U R N E G A L. මෙන්න මෙයාගේ අවයවයක් නොවේ කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔන්න ඔය සංකේත දෙක තමයි අපිට කුලක අංකණය කියන කේදී ඉගෙන ගන්න තියෙන්නේ. මම කියුවේ මේක හරි සරලයි. පොඩි දෙයක් තියෙන ඉගෙන ගන්න. හරි. ලියා ගන්නකෝ එහෙනම් ඒක. ඒකත් ලියා ගන්නකෝ. මම මේකෙදි පොඩි ප්‍රශ්න දෙකක් අහන්නම් ඔයාලට සංකේත දාන්න කියලා. පොඩි සංකේත දෙකක් දාන්න කියලා මේ ප්‍රශ්න දෙකක් අහන්නම්. මේක ලියාගෙන ඉන්නකෝ ඉස්සෙල්ලා. හරි. මේක ලියාගෙන යටි ලියන්න එහෙනම් මෙන්න මෙහෙම. පහත දැක්වෙන හිස්තැන් සඳහා මේ අර මම කියව ප්‍රශ්න දෙයක් මම දෙනවා කියලා. පහත දැක්වෙන හිස්තැන් සඳහා සුදුසු පරිදි මේක අවයවයක් වේ කියන දාන එක නෙමෙයි. සුදුසු පරිදි මෙන්න මේක හෝ මේක අවයවයක් නොවේ කියන දාන එක. සුදුසු පරිදි මෙන්න මේක හෝ මේක යොදන්න. හරි. මෙන්න මෙහෙම උදාහරණයක් මම දෙනවා. පළවෙනි රෝම ඉලක්කම මෙතන අපි ගමු අංක 5. ඔන්න හිස් තැනක් තියෙනවා. මෙතන මම කුලකය දීලා තියෙනවා. කුලකයේ වචනයෙන් විස්තර කරලා දීලා තියෙන ඔන්න පළවෙනි එකේ. එතකොට කුලකය මොකද්ද? ඉරට්ට සංඛ්‍යා. අවයවය දීලා තියෙනවා 5 කියලා. දැන් ඉතින් ඔයාලා දන්නවා මෙතෙන් දෙන්න ඕනේ සංකේතය මොකද්ද කියලා. ඒක හිතලා දාන්න. හරි. දෙවෙනි එක මම මෙතන දෙනවා W අකුර. W අකුර තියෙන්නේ කැපිටල් W. ඉංග්‍රීසි හොඩිය අකුරු කියලා තියෙනවා කුලකය. W කියලා තියෙනවා අවයවය. දැන් ඔයාලට කැමති සංකේතයක් දාන්න පුළුවන්. කැමති කියන්නේ සුදුසු එකක්.
ඊළඟට මම දෙනවා මෙන්න මෙහෙම එකක්. අංක 12 තමා අවයවය. මෙතෙන්ට දෙනවා මම කුලකයක් මේ විදිහට. දැන් වචනයෙන් විස්තර කරන්නේ නැතුව කුලකයේ අවයව දෙනවා. දැන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මෙතෙන්ට දාන සංකේතය මොකක්ද කියලා. ඊළඟට 4 වෙනි එක කුරුණෑගල තමා අවයවය. කුලකය තමා වයඹ පළාතේ දිස්ත්‍රික්ක. වයඹ පළාතේ දිස්ත්‍රික්ක. ඊළඟට පස්වෙනි එක මම මෙතන දෙනවා ගාල්ල. ශ්‍රී ලංකාවේ පළාත්. ශ්‍රී ලංකාවේ පළාත්. අවයවයේ තියෙන ගාල්ල නේ. හරි. ඔන්න පහක් තියෙනවා. සුදුසු සංකේතයක් දාන්න වීඩියෝ එක නතර කරලා හිතලා බලලා දාන්න. හරි. දැන් මම හිතනවා ඔයාලා මේකට සංකේත ටික දාලා ඇති කියලා. අපි බලමු කොහොමද එහෙනම් උත්තර ටික හරිද වැරදිද කියලා දාගන්න. දැන් පුතේ කුලකය ඉරට්ට සංඛ්‍යා. එතකොට ඉරට්ට සංඛ්‍යා කියපුවම දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා. හැබැයි අවයවයේ විදිහට 5 දීලා තියෙන්නේ. එහෙනම් 5 ඉරට්ට සංඛ්‍යා කුලකයේ අවයවයක් වෙනවද නැද්ද? වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක අවයවයක් නොවේ කියන සංකේතය දාලා තියෙන්න ඕන. ඊළඟට ඉංග්‍රීසි හෝඩිය අකුරු කියලා කුලකයක් දීලා තියෙනවා. අපිට අවයව විදිහට W අකුරක් දීලා තියෙනවා. ඔව් W කියන්නේ ඉංග්‍රීසි හෝඩිය අකුරක්නේ. එහෙනම් ඒක අවයවයක් වේ. එහෙනම් ඔන්න ඔය සංකේතය දාන්න වෙනවා. ඊළඟට කුලකයක් අවයව සහිතව දීලා තියෙනවා. මේ කුලකයේ අවයව තියෙනවා 9 12 15 18. ඒ අවයව සහිතව දීලා තියෙන කුලකයේ අවයවයක්ලු 12ද ඇත්තද? ඔව් නේද? මේ 9 12 15 18 කියන කුලකයේ අවයවයක් වෙනවනේ 12. එහෙනම් අපිට අවයවයක් වේ කියන සංකේතය දාන්න වෙනවා. ඊළඟට අපිට කියනවා වයඹ පළාතේ දිස්ත්‍රික්ක. එහෙනම් වයඹ පළාතට අයිති වෙන දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා කුරුණෑගල සහ පුත්තලම. එතකොට දැන් මේක වයඹ පළාතේ ළමයි නම් දන්නවා. පිට පළාත්වල ළමයි බලනවා නම් එයාලා සමහර විට දන්නේ නැතුව ඇති. පුතේ වයඹ පළාතට අයත් දිස්ත්‍රික්ක තමයි කුරුණෑගල සහ පුත්තලම. එහෙමනම් වයඹ පළාතේ දිස්ත්‍රික්කයක් විදිහට අපිට කුරුණෑගල ගන්න පුළුවන්. එහෙනම් වයඹ පළාතේ දිස්ත්‍රික්ක කියන කුලකයේ අවයවයක් වෙනවා කුරුණෑගල. එහෙනම් අපිට ඒකටත් අවයවයක් වේ කියලා දාන්න වෙනවා. ඊළඟට අපිට තියෙනවා ශ්‍රී ලංකාවේ පළාත් කියලා කුලකයක්. අපි දන්නවා ශ්‍රී ලංකාවේ පළාත් 9ක් තියෙනවා. ඒ පළාත් 9 එකක්ද ගාල්ල කියන්නේ? නෑ, ගාල්ල කියන්නේ දිස්ත්‍රික්කයක්. ගාල්ල අයිති වෙන පළාත නම් දකුණු පළාත. එහෙමනම් ශ්‍රී ලංකාවේ පළාත් කියන කුලකයේ අවයවයක් වෙන්නේ නෑ ගාල්ල කියන කෙනා. ගාල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක්. එහෙමනම් මෙතන අවයවයක් නොවේ. හරි. ඔන්න ඔය විදිහට සංකේත ටික දාලා තියෙන්න ඕනේ. අඩුපාඩු ටික හදාගන්නකෝ. ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න පුතේ කුලකයක අවයව සංඛ්‍යාව. ලියන්න. අනුමාත්‍රකාව කුලකයක අවයව සංඛ්‍යාව. මෙතනත් ඉතින් පොඩි කොටසක් තියෙනවා. මේකත් එන පොඩි සරල කොටසක්. දැන් අර කලින් එකේ වගේම තමයි. කුලකයක අවයව සංඛ්‍යාව. දැන් පුතේ අපිට කුලකයකට අයත් අවයව සංඛ්‍යාව ගණන් කරගන්න පුළුවන්. අපි ගණන් කරන්න දන්නව නේද? එහෙනම් කුලකයකට අයත් අවයව සංඛ්‍යාව කියන අනුමාත්‍රකාවේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ අවයව සංඛ්‍යාව ලියලා පෙන්නන්නේ කොහොමද කියන එක. එච්චරයි. පොඩි දෙයක් තියෙන්නේ. එහෙනම් පුතේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ කැපිටල් A කියන කුලකයට අවයව තියෙනවා මෙන්න මෙහෙම A E I O U කියලා අවයව පහක් තියෙනවා. මේක අර ඉංග්‍රීසි හොඩියේ
අපි කියන්නේ අර vowels කියලා. අන්නේ අකුරු පහ මේ කුලකේ මම ලියලා තියෙනවා. එහෙනම් A E I O U කියන අවයව පහක් තියෙන කුලකය අපි capital A කියලා නම් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ capital A කියන කුලකයට අයත් වන අවයව සංඛ්‍යාව කීයද කියලා මම ඔයාලගෙන් අහුවොත් ඔයාලා ඕන කෙනෙක් දන්නවා 1 2 3 4 5යි. අවයව පහක් නේ තියෙන්නේ මේකට. එහෙනම් මේ capital A කියන කුලකයට අවයව පහයි තියෙන්නේ කියලා අපි හැමෝම දන්නවා. එතකොට මෙන්න මේ අවයව පහ කියන කෙනාව අපි සංකේතවත් කරන්න ඉගෙන ගන්න ඕන මේ කුලක පාඩමේදී. අන්න ඒ පොඩි කොටසක් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් අපි ලියාගමුකෝ මෙන්න මේක capital A කියන කුලකයේ සමානයි A E I O U කියලා අවයව පහක් තියෙන කුලකයක්. හරි. යටින් ලියන්න එහෙනම් මෙහෙම capital A කුලකයට අයත් වන capital A කුලකයට අයත් වන අවයව ගණන පහකි. අවයව ගණන පහකි. එහෙම නේද? අවයව ගණන පහකි. මෙම අවයව ගණන පහත පරිදි සංකේතවත් කළ හැකිය. පහත පරිදි සංකේතවත් කළ හැකිය. එතන තමයි අපි ඉගෙන ගන්න ඕනේ. අවයව ගාන අපි දන්නවා 5යි කියලා. එහෙනම් පුතේ මේක සංකේතවත් කරන්නේ මෙන්න මේ විදිහට. බලන්න පුතේ දැන් capital A කියන කුලකයේ අවයව තමයි 5ක් තියෙන්නේ. එහෙනම් අපි A කියන කෙනාට වරහණක් දාලා එයාට ඉස්සරහින් simple n අකුරක් දානවා. එහෙනම් simple n අකුරක් එක්ක වරහණක් ඇතුලේ දානවා. කාවද වරහණ ඇතුලට දාන්නේ? මේ කුලකයේ නම. එහෙනම් A කියන කුලකයේ අවයව ගාන තමයි මේ අපි ලියන්න හදන්නේ. සමාන වෙනවා කීයටද පුතේ? 5කට. 1 2 3 4 5යි. එහෙනම් NA සමානයි 5යි කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? capital A කියන කුලකයට අවයව 5ක් තියෙනවා කියන එක. capital A කියන කුලකයට අවයව 5ක් තියෙනවා කියන එක තමයි මේකෙන් සංකේතවත් වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අපි ඊළඟ උදාහරණය අපි ලියාගමු. ලියන්න උදාහරණයක්. මේකෙදි අපි මොකක් හරි වචනයක් ගමුකෝ. හරි ලියන්න උදාහරණය. පොළොන්නරුව ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. පොළොන්නරුව යන වචනයේ අකුරු කුලකය. පොළොන්නරුව යන වචනයේ අකුරු කුලකය M capital M නම් පොළොන්නරුව යන වචනයේ අකුරු කුලකය capital M නම් NM සොයන්න. NM සොයන්න. මෙහෙම ලියන්නේ N වරහන්න තුල NM සොයන්න. හරි. මොකද්ද පුතේ NM සොයන්න කියන එකේ තේරුම? ඒ කියන්නේ මෙතනදී M කියන කුලකයේ අවයව ගාන තමයි මේ අපි හොයන්න ඕනේ. එහෙනම් අවයව කීයද කියලා කියන එක තමයි අපි හොයන්න ඕනේ. එහෙනම් ඔක්කොටම කලින් අපිට M කියන කුලකයේ අවයව සහිතව ලියාගෙන ඉන්න වෙනවනේ. දැන් මේක දිහා බලලා අපිට කියන්නේ පොළොන්නරුව කියන වචනයේ අකුරු කුලකයේ තමයි capital M කියලා කියන්නේ. එතකොට ප්‍රශ්නයක් අහනවා NM කීයද කියලා. එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ දැන් NM කීයද කියලා අහපුවම අදහස් වෙන්නේ M කියන කුලකයේ අවයව කීයක් තියනවද කියන එක. එහෙනම් පුතේ ඔක්කොටම කලින් අපිට capital M කියන කුලකයේ අවයව සහිතව ලියාගෙන ඉන්න වෙනවා. අපි එහෙනම් ලියමු. මේ බලන්න. M කියන කුලකයේ සමානයි පොළොන්නරුව කියන වචනේ අකුරු කුලකය. අපි P අකුරක් ගත්තා. වෙන P අකුරු නෑ නේ කොහෙවත්. හරි.
ඊට පස්සේ O අකුරක් ගත්තා. හරි. බෙන් O අකුරු දෙකක් තියෙනවා. ඒ දෙකම වෙනුවට එක O අකුරක් ගත්තා. L අකුරක් තියෙනවා. වෙන L අකුරු නැහැ කොහෙවත්. ඊළඟට N අකුරක් තියෙනවා. හරි. N අකුරුත් දෙකක් තිබ්බා. එහෙනම් ඔන්න ඔය දෙන්නම් වෙනුවට එක N අකුරක් ගත්තා. ඊළඟට A අකුරක් තියෙනවා. A අකුරුත් දෙකක් තිබ්බා. ඒ දෙන්නම වෙනුවට එක A අකුරක් ගත්තා. තව තියෙනවා R අකුරක්. R අකුරු එකයි. ඊළඟට U අකුරක්. U අකුරුත් එකයි. W අකුරක්. හරි. එහෙනම් ඔන්න අපි පොළොන්නරුව කියන වචනේ අකුරු කුලකය අවයව සහිතව ලියලා තියෙනවා. අවයව සහිතව ලියලා තියෙනවා. දැන් එහෙනම් අපි දන්නවා M කියන කුලකයට අවයව 1 2 3 4 5 6 7 8ක් තියෙනවා කියලා අපිට පේනවා. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් NM කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? M කුලකයේ අවයව සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8යි කියලා අපිට උත්තරයක් ලියන්න පුළුවන්. හරි. දැන් එහෙනම් කුලකයක අවයව සංඛ්‍යාව ලියා දක්වන්නත් අපි දන්නවා. ලියා ගන්නකෝ ඒක. බලන්නකෝ මේවා පොඩි කොටස් නේ චුට්ටි දෙයක් මතක තියාගන්න තියෙන්නේ. හරි. ඊළඟට අපිට තියෙනවා අභිශුන්‍ය කුලක කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. ඒකෙත් පොඩි සංකේත දෙකක් එහෙම මතක තියාගන්න තියෙනවා. හරි. එහෙනම් ලියන්නකෝ අනුමාත්‍රකාවක් අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලක. මේක ඇත්තටම කුලක වර්ගයක්. කුලක වර්ගයක් තමයි අභිශුන්‍ය කුලක කියලා කියන්නේ. එතකොට අභිශුන්‍යයි කියපුවාම ඒකේ තේරුම තමයි අවයව කිසිවක් නැහැ කියන එක. එතකොට ඔයාලා කල්පනා කරනවා ඇති අවයව කිසිවක් නැති කුලකක් තියෙනවද අප්පා? ඔව් තියෙනවා. අවයව එකක්වත් නැති කුලක ඕන තරම් අපිට ලියන්න පුළුවන්. එහෙනම් අවයව කිසිවක් නොමැති කුලකයකට අපි කියනවා අභිශුන්‍ය කුලකයක් කියලා. ඒ කියන්නේ අවයව එකක්වත් තියෙන්න බෑ. එකක්වත් නැහැ. එකක්වත් නැති ඒවාට අපි කියනවා අභිශුන්‍ය කුලකයක් කියලා. හිස් කියලා අපි කියන්නේ හිස්. මොකුත් නැහැ. ඇතුලේ මොකුත් නැහැ. empty. හරි. එහෙනම් යටින් ලියන්න මෙන්න මෙහෙම. මේක රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. අවයව කිසිවක් නොමැති. අවයව කිසිවක් නොමැති. අවයව කිසිවක් නොමැති කුලකයක් අභිශුන්‍ය කුලකයක් ලෙස හඳුන්වයි. අවයව කිසිවක් නොමැති කුලකයක් අභිශුන්‍ය කුලකයක් ලෙස හඳුන්වයි. මොනවද පුතේ අවයව කිසිවක් නොමැති වෙන අවස්ථා? අපිට මේ අපේ බාහිර පරිසරයේ දිනදා ජීවිතේත් අවයව කිසිවක් නොමැති කුලකයක් ගන්න පුළුවන්, කුලක ගන්න පුළුවන්. ඒ වගේම ගණිතයේ පැත්තෙන් සංඛ්‍යාත් එක්ක මේ සංඛ්‍යාවන් එක්ක අපිට ඕන තරමක් ගන්න පුළුවන් අවයව නොමැති කුලක. දැන් අපි බාහිර පරිසරයේ උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ පුතේ මං කියනවා මෙන්න මෙහෙම එකක්. 2021 වසරේ බස්නාහිරින් ඉර උදා වූ දින ගණන. දින. එහෙම නැත්නම් දින ගණන මේ දින. එහෙනම් මම කියනවා මේක තමයි මගේ කුලකය. මොකද්ද කුලකයේ අර්ථ දැක්වීම? 2021 වසරේ බස්නාහිරින් හිරු උදා වූ දින. එහෙම එක දවසක්වත් තියනවද? නැහනේ. එහෙනම් අන්න අවයව නැති කුලකයක්. ඒක අභිශුන්‍යයි. ඊළඟට තව එකක් උදාහරණයක්. මම කියනවා ඉගිල්ලෙන්න පුළුවන් මාළුන්ගේ කුලකය. එහෙම එකක් තියෙන්න පුළුවන්. දැන් ඉගිලෙන්න පුළුවන් මාළු ඉන්න විදිහක් නැහැ. එහෙනම් ඒ කුලකයේත් අවයව නැහැ. අවයව බිඳුවයි. අවයව එකක්වත් නැහැ. එහෙනම් අන්න ඒකත් අභිශූන්‍ය කුලකයක්. ඊළඟට අපි සංඛ්‍යා පැත්තට ගියොත් පුතේ මම මෙන්න මෙහෙම එකක් කියනවා. මම කියනවා 1ත් 5ත් අතර ඇති 6 ගුණාකාර කුලකය.
එකත් පහත් අතර. හොඳට හිතන්න. එකත් පහත් අතර ඇති 6 ගුණාකාරය. පුතේ 6 ගුණාකාර පටන් ගන්නෙම බලන්නකො 6 වරක් චක්‍රේ පටන් ගන්නෙම 6 වරක් එක 6යි කියලා. එහෙනම් කුඩාම 6 ගුණාකාරය 6. ඉතින් කොහොමද එකත් පහත් අතර 6 ගුණාකාර තියෙන්නේ නේ? එකත් පහත් අතර 6 ගුණාකාර තියෙන විදිහක් නැහැ. මොකද එකත් පහත් අතර තියෙන සංඛ්‍යාව වෙන්නේ 2 3 4 විතරයි. 2 3 4 කියන්නේ 6 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් අන්න එකත් පහත් අතර 6 ගුණාකාර කියපුවාම ඒක අභිශුන්‍ය කුලකයක්. අවයව කිසිවක් නැහැ. පැහැදිලි නේද? එහෙනම් අවයව එකක්වත් නැත්තම් එයාලට අපිට කියන්න පුළුවන් අභිශුන්‍ය කුලකයක් කියලා. තව උදාහරණයක් ගත්තොත් මෙහෙම එකක්. අපි මිශ්‍ර පාසලක් ගන්නගෙන ඒ මිශ්‍ර පාසලේ වයස අවුරුදු 30ක් වෙච්ච ශිෂ්‍යයන්ගේ කුලකය තෝරනවා. වයස අවුරුදු 30ක් වෙච්ච ශිෂ්‍යෝ පාසලක ඉන්න විදිහක් නැහැනේ. විශ්වවිද්‍යාලයක නම් ඉන්න පුළුවන්. හැබැයි පාසලක ඉන්න විදිහක් නැහැ අවුරුදු 30ක් වෙච්ච කෙනෙක්. ඉගෙන ගන්න බෑ. උගන්වන්න ඉන්න පුළුවන්. ඉගෙන ගන්න ඉන්න බෑ. එහෙනම් වයස අවුරුදු 30ක් වෙච්ච ශිෂ්‍යෙක් පාසලක ඉන්න බෑ. එහෙනම් ඒ කුලකයත් අවයව නැති අභිශුන්‍ය කුලකයක් විදියට අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි උදාහරණයක් ලියමු. දැන් අපි ලීවා අභිශුන්‍ය කුලකයක් කියන්නේ අවයව කිසිවක් නැති ඒවා කියලා. අපි ඒවට උදාහරණ කීපයක් ලියලා බලමු. අභිශුන්‍ය කුලකයක් කියන්නේ මොකක්ද කියන. එහෙනම් අපි එක උදාහරණයක් ලියමු මෙන්න මෙහෙම. අපි අර ගත්ත උදාහරණයම ලියමු. එකත් පහත් අතර ඇති එකත් පහත් අතර ඇති එකත් පහත් අතර ඇති 6 ගුණාකාර කුලකය 6 ගුණාකාර කුලකය 6 ගුණාකාර කුලකය කැපිටල් A මේ A B වලින්ම ගන්න ලේසියින්ද කැපිටල් A නම් කැපිටල් A නම් හරි. දැන් එහෙනම් එකත් පහත් අතර ඇති 6 ගුණාකාර කුලකය කැපිටල් A කියලා අපිට කියනවා. හැබැයි අපි දන්නවා එකත් පහත් අතර 6 ගුණාකාර නැහැ කියලා. එහෙනම් A කියන කුලකය අභිශුන්‍ය වෙනවා. හරි. අපි ඒක යටින් ලියමු මෙහෙම. එකත් පහත් අතර ඒක වෙනම යටින් ලියන්න. එකත් පහත් අතර 6 ගුණාකාර එකත් පහත් අතර 6 ගුණාකාර නොමැති බැවින් නොමැති බැවින් නොමැති බැවින් මෙම කැපිටල් A කුලකය මෙම කැපිටල් A කුලකය අභිශුන්‍ය කුලකයක් වේ. අභිශුන්‍ය කුලකයක් වේ. හරි. එහෙනම් දැන් අපි දන්නවා මේ කැපිටල් A කියන කුලකය අභිශුන්‍ය කුලකයක්. හේතුව එකත් පහත් අතර 6 ගුණාකාර නැති හින්දා. එතකොට පුතේ මේ අභිශුන්‍ය කුලකයක් සංකේතවත් කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අවයව නැත්තම් ලියලා පෙන්වන්නේ කොහොමද කියලා නේද? මොකද අපි ඉගෙනගෙන තියෙන්නේ අවයව තියෙන ඒවා සංගල වරහණක් ඇතුළේ ලියන්න විතරයි. අවයව නැති ඒවා ලියන්න ඉගෙන ගත්තේ නෑ තාම. එහෙනම් අවයව නැති වෙච්ච අවස්ථාවක කොහොමද අපි ඒක සංකේතවත් කරන්න කියලාත් අපි ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙමනම් රතු පාටින් තරුවක් දාලා මේක රතු පාටින් ලියන්න. රතු පාටින් තරුවක් දාලා ලියන්න. අභිශුන්‍ය කුලකයක් අභිශුන්‍ය කුලකයක් අභිශුන්‍ය කුලකයක් සංකේතවත් කිරීම සඳහා මෙන්න මේක එක සංකේතයක් පුතේ. හිස් සංගල වරහණක්. ඔව්නේ. අවයව මොකුත් නැහැ. එහෙනම් හිස් සංගල වරහණ තියෙනවා. එහෙනම් සංකේතවත් කිරීම සඳහා
එකක් තමයි මෙන්න මේ හිස් සංගල වරහන. හෝ මෙන්න මේ සංකේතය පාවිච්චි කරන්නත් පුළුවන්. මේක නම් ටිකක් අමුතු සංකේතයක්. මේක ඇත්තටම ග්‍රීක අකුරක්. එහෙනම් මේකෙදි මෙන්න මේම බිඳුවක් ලියලා මේක ඉරකින් කපනවා. එහෙනම් අපිට අභිශුන්‍ය කුලකයක් සංකේතවත් කරන්න පුළුවන්. එක්කෝ හිස් සංගල වරහනක් දාලා එක්කෝ මෙන්න මේ ග්‍රීක අකුර මෙන්න මේ බිඳුවක් වගේ එකක් ඉරකින් කපලා දාපු මේ ග්‍රීක අකුර පාවිච්චි කරලත් අපිට අභිශුන්‍ය කුලකයක් සංකේතවත් කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි ලියාගෙන ආපු එක ලියන්නකො මෙහෙම. අපි රතු පාටින් ලියුවේ මෙහෙමනේ. අභිශුන්‍ය කුලකයක් සංකේතවත් කිරීම සඳහා මෙන්න මේක හෝ මේක භාවිතා කළ හැකිය. භාවිතා කළ හැකිය. එහෙනම් දැන් අපිට මේ සංකේත දෙකම පාවිච්චි කරන්න පුළුවන් කුලකයේ අභිශුන්‍යයි නම් ලියලා පෙන්නන්න. එහෙනම් ඒ අණුව බලන්න දැන් අපි කැපිටල් A කියලා ගත්ත කුලකය අවයව කිසිවක් නැහැ අභිශුන්‍යයි. එහෙනම් මෙන්න මේ A කියන කුලකය අපිට මෙහෙම සංකේතවත් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යටින් ලියමු A අණුව කැපිටල් A සමානයි එක්කෝ හිස් සංගල වරහනක් හෝ කැපිටල් A සමානයි එක්කෝ අර අනිත් ග්‍රීක සංකේතය. ලෙස ලිවිය හැකිය. ලෙස ලිවිය හැකිය. ලෙස ලිවිය හැකිය. ලෙස ලිවිය හැකිය. තවද යටිලියන්. තවද පුතේ දැන් මේකේ අවයව නැහැනේ. නේද? තවද. එහෙනම් අවයව නැත්තම් අපිට මේක A කියන කුලකයේ සමානයි බිඳුව. A කියන කුලකයේ අවයව නැහැ බිඳුවයි. හෝ මේක තව විදිහකට පුළුවන්. හරි අපි මේක දාන්න නැතුව දැනට මේක තියමු. පස්සේ මම ඒක තරුවක් දාලා ලියලා පෙන්නන්න. තවද NA සමානයි බිඳුවක් වේ. අවයව නැහැ. අවයව නැහැ කියන්නේ NA වලින් අදහස් වෙන්නේ කැපිටල් A කියන කුලකයේ තියෙන අවයව ගානනේ. අපි මීට කලින් ඉගෙන ගත්තානේ. ඒක බිඳුවයි. එහෙනම් අවයව නැහැ. හරි. ඒකත් ලියා ගන්නකො. දැන් එහෙනම් අපි දන්නවා අභිශුන්‍ය කුලකයක් කියන්නේත් මොකක්ද කියලා. අභිශුන්‍ය කුලකයක් කියන්නේ අවයව නැති එකක්. එක අවයවයක්වත් නැහැ. ඒක සංකේතවත් කරන්න එක්කෝ හිස් සංගල වරහනක් හෝ මෙන්න මේ සංකේතේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙම ගත්තාම මේ කැපිටල් A කියලා ගත්ත කුලකය අභිශුන්‍ය හින්දා මෙන්න මේක හෝ මේ විදිහට අපිට සංකේතවත් කර හැකියි. ඒ වගේම තව කුලුවන් A ගේ අවයව නැති හින්දා ඒක බිඳුවයි කියලාත් අපිට මෙන්න මේ විදිහට සංකේතවත් කරලා පෙන්වන්න පුළුවන්. හරි. ඔන්න ඔච්චරයි පුතේ ඇත්තටම අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි තව පොඩි දෙයක් මම කියන්නම්. දැන් අභිශුන්‍ය කුලකයක අවයව ගන්න බිඳුව හින්දා අපිට ඒක සංකේතවත් කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. ඒකත් අපි දැනන් ඉන්න ඕනේ. ඒක මේ උදාහරණයට සම්බන්ධ නැහැ. ඒක මෙයාට සම්බන්ධ නැහැ. ඒ හින්දා ඒක වෙනම රතු පාටින් තරුවක් දාලා මේක රතු පාටින් තරුවක් දාලා නිල් පාටින් ලියන්න. මොකද මහලුකු වැදගත්කමක් මෙයාගේ නැහැ. මේක අපි දන්නම කෙනෙක්. ඒ හින්දා රතු පාටින් තරුවක් දාලා නිල් පාටින් ලියන්න මෙහෙම. ලියන්න. අභිශුන්‍ය කුලකයක අවයව ගණන බිඳුවක් වන බැවින් අභිශුන්‍ය කුලකයක අවයව ගණන බිඳුවක් වන බැවින් අවයව ගණන බිඳුවක් වන බැවින් මෙහෙම n අභිශුන්‍ය කුලකය මේ බලන්නකෝ අභිශුන්‍ය කුලකය කියන්නේ මේකත් එක සංකේතයක්නේ නේද? හැබැයි මෙතෙන්ට සංගල වරහන දාන්න එපා පුතේ. ඒක දාන්න නැහැ. මොකද හේතුව මේ වරහනක් ඇතුලේ ආයෙ සංගල වරහනකුත් එහෙම දාන්න එපා. එහෙනම් අභිශුන්‍ය කුලකයක අවයව ගාන බිඳුවයි. ඒක අපිට සංකේතවත් කරන්න පුළුවන් ඕනෑම අභිශුන්‍ය කුලකයක අවයව ගාන. මේ අභිශුන්‍ය කුලකයක් කියන්නේ මේ සංකේතය පාවිච්චි කරා. එහෙනම් මෙතනින් අදහස් වෙන්නේ
ඕනෑම අභිශුන්‍ය කුලකයක අවයව ගාන සමානයි බිඳුවයි කියන එක. හරි. එහෙනම් n ඕනෑම අභිශුන්‍ය කුලකයක් සමානයි බිඳුව වේ. ඒකත් ඔහොම ඉස්සරහින් ලියා ගන්න. හරි. ඔන්න ඔච්චරයි එහෙනම් පුතේ අපිට මෙන්න මේ කුලක කියන පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මම 8 වසරේදී අපි ඉගෙන ගත්ත කුලක කියන කොටස ආපහු මතක් කරලා දුන්නොත් පොඩ්ඩක් විනාඩියක් අරගෙන අපි මුලින්ම 8 වසරේදී ඉගෙන ගත්තා කුලකයක අර සංකේත දෙකක්. මොකද්ද? එකක් තමා මේක දැම්මොත් අවයවයක් වේ, මේක දැම්මොත් අවයවයක් නොවේ කියන එක. ඊළඟට අපි කුලකයක අවයව ගාන ලියලා පෙන්නන්න මෙන්න මෙහෙම පාවිච්චි කරා. n අකුරක් සිම්පල් n අකුරක් පාවිච්චි කරලා මෙහෙම ලියවා. එහෙනම් මේකෙන් අදහස් උනේ කැපිටල් A කියන කුලකයේ අවයව 6ක් තිබ්බා කියන එක. ඔන්න අපේ දෙවෙනි කාරණාව. තුන්වෙනි එක අපි ඉගෙන ගත්ත අභිශුන්‍ය කුලකයක් කියන්නේ අවයව කිසිවක් නැහැ කියන එකට. එහෙනම් ඒකට සංකේත දෙකක් එක්ක මේක පාවිච්චි කරා. එතකොට මෙන්න මේ ටික විතරයි අපි 8 වසරේදී ඉගෙන ගත්තේ. ඉතින් මේක මම පාඩම් පටන් ගද්දිමත් කිව්වා මේක හරි සරල පාඩමක් කියලා. දැන් ඔයාලට ඒකේ සරල බව වැටහෙන්න ඇති. මෙන්න මෙච්චරයි අපි අලුතෙන් ඉගෙන ගත්තේ නේ. මේ දෙක මේක අවයවයක් වේ මේක අවයවයක් නොවේ. මෙහෙම ලියුවොත් මේ කියන්නේ කැපිටල් A කියන කුලකයේ අවයව 6ක් තියෙනවා කියන එක. මේ සංකේත දෙකෙන් අදහස් වෙන්නේ අවයව කිසිවක් නොමැති අභිශුන්‍ය කුලකයක් කියන එක. ඉතින් ඔච්චරයි පුතේ අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. එහෙමනම් ඔයාලට මේ පාඩමේ අභ්‍යාස ටිකක් කරන්න පුළුවන්. ඒවා අනිවාර්යෙන් කරන්න. මොකද පුතේ ගණිතය කියන විෂය මේ තියරි වීඩියෝ එකක් බැලුවා කියලා එහෙම නැත්නම් ගුරුවරයෙකු උගන්වන එකක් දිහා අහගෙන හිටියා පොතේ ලස්සනට ලියාගත්තා කියලා ගණිතය පුළුවන් වෙන්නේ නැහැ. ගණිතේ පාඩම් කරනවා කියලා දෙයක් කරන්නවත් නැහැ. එහෙනම් ගණිතය පුළුවන් වෙන්න නම් නැත්නම් ගණිතයේ දක්ෂයෙක් වෙන්න නම් අනිවාර්යෙන් ගණන් හදන්න ඕනේ. ඒ හින්දා මම දෙන අභ්‍යාසවල ගණන් ටික හදන්න. ඒ වගේම මගේ නිබන්ධනවල ගණන් ටික අනිවාර්යෙන් හදන්න. එතකොට ඔයාලට පුළුවන් ගණිතයේ දක්ෂයෙක් වෙන්න. ඒ වගේම පුතේ මම තීරණය කරා Zoom හරහා ඔයාලට ඔන්ලයින් පන්තියකුත් කරන්න මේ වැඩේත් එක්කම. ඒ කියන්නේ මේ වැඩේ නතර කරන්නේ නැහැ. YouTube එකෙන් හැම පාඩමක්ම ඔයාලට මම උගන්වනවා. ඊට අමතරව Zoom හරහා මම පන්තියක් කරන්න කියලා තීරණය කරා ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න කියලා තීරණය කරා. එතකොට ඔයාලට පුළුවන් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා WhatsApp group එකක link එකක්. ඒ WhatsApp group එකට join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මගේ ටෙලිෆෝන් නම්බරේ මේ වීඩියෝ එක යටින් යනවා. ඒ ටෙලිෆෝන් නම්බරේට ඔයාලගේ පාසලයි වසරයි නමයි මට මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඔය කියන ඕනෑම ක්‍රමයකින් අපේ Zoom වලින් කරන ඔන්ලයින් පන්ති වලට ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් කියන්න මේ පණිවිඩේ අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ අපේ වීඩියෝ ටික බලලා දෙවෙනි වාරේ තව අපිට මට මතක හැටියට පාඩම් දෙකයි තියෙන්නේ. එතකොට අපි දෙවෙනි වාරේ සම්පූර්ණයෙන්ම පාඩමෙන් පාඩම වීඩියෝ විදිහට ඉවර කරලා තියෙනවා. අපි තුන්වෙනි වාරේ පාඩම් ටිකත් මේ විදිහටම කරනවා. හැබැයි ඒ අතරේ Zoom හරහත් ඔන්ලයින් පන්තියක් කරන්න කියලා මම තීරණය කරා. එතකොට තව ටිකක් ඔයාලට ගණන් හදන්න ඒවා මට කියලා දෙන්න පුළුවන්. ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් හින්දා. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම ගණන් ටික හදන්න පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.